23 වෙනි පාඩම පුතේ නිර්මාණ. එතකොට දැන් 9 දී 10 දී ඔයාලා නිර්මාණ ගැන කතා කරලා තියෙනවා. එතනින් එහාට තමයි මේකේ මේ නිර්මාණ තියෙන්නේ පුතේ. පොඩි මතක් කිරීමක් නම් මුල කතා කරනවා. ඊට පස්සේ අලුත් නිර්මාණ ටිකක් තමයි යන්නේ ත්‍රිකෝණාශ්‍රිත නිර්මාණ. ත්‍රිකෝණයක අන්තර්වෘත්තේ, පරිවෘත්තේ, බහිර්වෘත්තේ අඳින හැටි කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා ස්පර්ශක අඳින හැටි. ඉතා වැදගත් නිර්මාණ ඕනේ. ওই ටික තමයි මේකේ තියෙන්නේ පුතේ. හරිද? එතකොට ওই ටික ඔහොම තිබ්බට 10 9 තියෙන නිර්මාණ ඕන වෙනවා. 9 නිර්මාණ නැත්තම් පුතේ 9 මේ මගේ වෙබ්සයිට් එකේ තියෙනවා. 9 නිර්මාණ මතක නැත්තම් චුට්ටක් බලන්න. ඊට පස්සේ 10 නම් නිර්මාණ මම කරගෙන යනවා මේ. තව කොටස් කීපයක් තියෙනවා කරන්න. ඒතකොට ඔයාලට ඒකේ වීඩියෝ එක දැම්මත් ඒකත් බලන්න පුළුවන්. දන්නේ නැති ඒවා තියෙනවා නම් නැත්නම් ඉතින් ඕනේ නැහැ. හරි? මේ ඔක්කොම ඕනේ අපිට O level paper එකේ ගාන කරන්න. හරි. එහෙනම් අප පටන් ගමු. පොඩි නිර්මාණ දෙන පොතේ පිළිවෙලට යන්නම්. අනුමාත්‍රිකාව ලියා ගන්න. සරල රේඛා හා කෝණ ආශ්‍රිත නිර්මාණ. සරල රේඛා හා කෝණ ආශ්‍රිත නිර්මාණ. හරි. ඒකේ යටතේ පුතේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ. පළවෙනි එක සරල රේඛා ඛණ්ඩයක ලම්බ සමච්ඡේදකය සරල රේඛා ඛණ්ඩයක ලම්බ සමච්ඡේදකය නිර්මාණය. මේ ගාම අපි කරගෙන යමු පුතේ. දන්න දේවල්නේ. දිගට කරගෙන යමු. මේක උදාහරණයක් කරලා නම් ඉතින් මම පොඩි උදාහරණයක් දෙනවා. AB සමානයි 7.5 වන සරල රේඛා ඛණ්ඩයක් ඇඳ එහි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. ඊ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. අපි අඳිමු මේ ගාමනේ. ඔක ඔයාලා දන්න එකක් නේ. 7.5ක් වෙන රේඛා ඛණ්ඩයක්. ඛණ්ඩයක් අඳිනකොට අපි කරන්නේ පුතේ මේ රේඛාව ඇඳලා මේකේ 7.5 ලකුණු ගන්නවා. ඔන්න ගහලා අඩිරූලෙම ගන්නත් පුළුවන් නැත්නම් අනිත් පැත්ත කවකටකින් ගන්නත් පුළුවන්. 7.5 ලකුණු. එතකොට AB දැන් මෙයාගේ ලම්බ සමච්ඡේදකය අඳිනවා. භාගයකට වඩා වැඩි දිගක් ගන්න වෙනවා. 7.5න් භාගයට වඩා වැඩි දිගක් ගන්න වෙනවා. අනිවාර්යෙන් උඩිනුයි යටිනුයි දෙකෙන්ම ඡාප ඕනේ. මොකද රේඛාවක් අඳින්න ලක්ෂ දෙකක් ඕන වෙනවා අපිට. රේඛාවක් අඳින්න අනිවාර්යෙන් ලක්ෂ දෙකක් ඕන වෙනවා. මේක ලක්ෂ දෙකක් ගන්න විදියක් නැහැ නැත්තම් උඩිනුයි යටිනුයි දෙකෙන්ම අඳින්න වෙනවා ඡාප. සමහර නැත්නම් උඩින් විතරක් ඇඳලා අඳිනවා. එහෙම කරන්න එපා. මෙන්න මේක යා කරනවා.
උදාහරණයක් කරන්නේ පරණ දේවල් මතක් කිරීමක් කරන්නේ මේකේ. මුකුත් දේවල් ගණන් හදන්න යන්නේ නැහැ මම නිකන් ඇදගෙන යනවා ඒ නිසා. ඊළඟට කෝණ සමච්ඡේදකය නිර්මාණය. හරි. උදාහරණයක් දාලා එහෙම මන්නේ. මම ගත්ත ABC සුළු කෝණයක් ඇඳ එහි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න. එහි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න. අඳිමු සුළු කෝණයක් විතර. කැමති කෝණයක් අඳින්න. ඇඳලා කෝණ සමච්ඡේදකය අඳිනවා. අඳින්න දන්නේ නැති අය බෝඩ් එකදී අය බැලුවා නම් ඇති. දන්නවා නම් ඇඳගෙන යන්න. කරන්නේ මෙහෙම ඡාපයක් අඳිනවා කැමති දුරක් අරගෙන ඊළඟට ඒ දුරම හරි දුර වෙනස් කරලා හරි මෙතනින් කියලා වුණ ඡාපයක් අඳිනවා. මෙතනින් ගත්ත දුරම මෙතනින් නම් තියන්න ඕනේ නැත්තම් වරදිනවා. මෙතනින් අරන් තව එකක් අඳින්න. ඊට පස්සේ අපිට පුළුවන් ඔක යා කරලා දාන්න. කෝණ සමච්ඡේදකය. ඊළඟ මොන්නේ නිකන් මම මෙතනින් කියනවා. සරල රේඛා ඛණ්ඩයක් මත දී ඇති ලක්ෂයකදී ලම්බයක් නිර්මාණය කිරීම. උදාහරණයක් එහෙම වඳිනවා. AB ඕනෑම රේඛා ඛණ්ඩයක් ඇඳ AB මත ඕනෑම P ලක්ෂයක් ලකුණු කරන්න. P හරහා AB ට ලම්බයක් නිර්මාණය කරන්න. ලම්බයක් නිර්මාණය කරන්න. දැන් ඔයාලා කරන්න ඕනේ මෙහෙම.
කැමති රේඛාවක් අඳින්න රේඛා ඛණ්ඩයක් නෙමෙයි. ඒ නිසා ඇඳලා මෙහෙම ඛණ්ඩයක් වෙන්න කොහොම ලකුණු කරමු. ලකුණු කරලා AB කියලා දාමු. හරි. දාලා මේකේ කැමති තැනක P කියලා ලක්ෂයක් ලකුණු කරමු. ලකුණු කරලා P හරහා ලම්බයක් අඳින්න. P හරහා අඳිමු ලම්බයක්. මෙතනින් කැමැති දුරක් අරගෙන මෙහෙම ඡාපයයි මේ පැත්තෙන් ඡාපයයි අඳිනවා. හරිද? ඊට දුර කොට වැඩි කරනවා. වැඩි කරලා උඩින් එහෙම ඡාප දෙකක් අඳිනවා. දුර වැඩි කරලා අඳිනවා. එතකොට මේ පහලින් ලක්ෂයක් ලකුණු කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්. මොකද රේඛාවක් අඳින්න අපිට ඕන වෙන්නේ ලක්ෂ 2යි. රේඛාවක් අඳින්න මේ අවශ්‍ය වෙන්නේ ලක්ෂ 2යි. P කියන ලක්ෂයක් තියෙනවා. තියෙන හින්දා ඇති මේක ලකුණු කරාම ඔය ටික. මම ආයෙත් කියන්න. මෙතන ඉඳලා කැමැති දුරක් කරා මෙහෙම ඡාපයයි මෙහෙම එකයි යන්නේ. දුර වැඩි කරලා. වැඩි කරලා මේ කැපුණු තැන ඉඳන් මෙහෙම එකයි. මෙතන ඉඳලා මෙහෙම එකයි ගහලා මේක යක් කළා නම් ළඟට දිනවලදී බාහිර ලක්ෂයක සිට රේඛාවකට ලම්බයක් නිර්මාණය කිරීම. බාහිර ලක්ෂයක සිට රේඛාවකට ලම්බයක් නිර්මාණය කිරීම. ඒකට උදාහරණයක් අන්න. මම ගන්නවා මේ. AB බලන්න ලේසියද? AB යනු ඕනෑම රේඛාවක. රේඛාව කියවම මෙන්න කැලි දාන්න ඕනේ නිකන් රේඛාව ඇදලා AB කියලා දැන් මම රේඛා ඛණ්ඩය කියලා කිව්වේ නෑනේ. E යනු එම රේඛාවට බාහිරින් පිහිටි ලක්ෂයකි. P සිට AB ට ලම්බයක් නිර්මාණය කරන්න. ලම්බයක් නිර්මාණය කරන්න. කරන්නේ මෙහෙමයි. ඕම රේඛාවක් තියෙනවා AB. මේ කොහේ හරි තැනක ලක්ෂයක් තියෙනවා. අපි B කියලා දාමු. හරි මැදින් දාන්න එපා. හරියටම බැලන්ස් කරලා කොහේ හරි තැනකින් දාන්න. හරි? දැන් මට ඕනේ P වල ඉඳන් මේ රේඛාවට ලම්බයක් අඳින්න.
එතකොට කරන්නේ මෙහෙම. P වලින් කව කටුවේ තුල තියලා කොහොම හරිද කියලා දුර පොඩ්ඩක් වැඩි කරලා මේක තැන් දෙකකින් කැපෙන විදිහට කොහොම ඡාප දෙකක් ගහගන්න. ඕනනම් මේ ඡාපේ කෙලින්ම මෙහෙම ගහන්න පුළුවන්. හරි. ඊට පස්සේ හරි මෙතන ඉඳලා මෙහෙම ඡාපයයි ආයි මෙතන ඉඳලා ඡාපය අර දුරම ගන්න ගොඩක් දුර වැඩි නම් පුතේ දුර වෙනස් කරන්න. මෙතනින් ගන්න දුර මෙතනින් ගත්තාම ඇති. ඊට පස්සේ මේක යා කරනවා. අඳින් බලන්න පුතේ. ඔය කියන මූලික දේවල් 10 පන්තියේ 9 පන්තියේ තිබ්බ දේවල් මතක් වෙන්න අපිට පොඩි අභ්‍යාසයක් දෙනවා පුතේ 23 එකේ මේ කෝණාදින හැටිත් මතක් වෙන්න ඕනේ. කෝණාදින මතක නැත්නම් චුට්ටක් බලන්න ඕනේ 9 පන්තිය. හරි. මේකේ මම හදනවා මෙන්න මේ වගේ. දෙවෙනි ගාන තුන්වෙනි ගාන පහය පටන් ගමු බලන්න පිටුව 103 දෙවෙනි ගානේ අපිට කියනවා පුතේ අංශක 90ක කෝණයක් නිර්මාණය කරලා ඒකේ කෝණ සමච්ඡේදකය අඳින්න ඕනේ. අංශක 90 ඔයාලා කැමති විදිහක අඳින්න ඕන. 120 ඇඳලා බෙදෙන විදිහට අඳින්න. එහෙම නැත්නම් ලම්බයක් අඳින විදිහට අඳින්න. මම අඳිනවා ලම්බයක් අඳින විදිහට. ඒකාවක් ඇඳලා ඔය වගේ ලක්ෂයක් ලකුණු කරලා ඔතනින් ලම්බයක් අඳිනවා. එතකොට 90ක් නේ. මේ පැත්තෙන් ඡාපයක් කැපුවා මේ පැත්තෙන් ඡාපයක් කැපුවා දුර වැඩි කළා නේද ඊළඟට දැන් ඉතින් කෝණ සමච්ඡේදකය අඳින්න. අපි කෝණ සමච්ඡේදක ඉස්සෙල්ලා ඇඳන් මේ විදිහකට ඇඳලා දාන්න. මේ ඡාප එක උඩ කැපෙන්න අඳින්න එපා පුතේ. මේ පොඩ්ඩක් දුරවල් වෙනස් කරලා ඇඳ ගන්න. නැත්තම් බලන එක්කෙනාට හොයන්නත් බෑනේ. අපෑදිනුනා වෙන්නේ අපිට ලකුණු අඩු වෙන ඉඩකඩ තියෙනවානේ. කොච්චර බැලුවත් තේරෙන්නේ නැත්තම් එහෙම පොඩ්ඩක් අඩුපාඩු වෙන්න පුළුවන්කම තියෙනවා නේ. ගහපු ඡාප පේන්න තියන්න. තුන්වෙනි ගානේ කියන අපිට ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න පුතේ. මම පොඩි දල සටහනක් අඳිනවා. හරි ලේසි ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න කිව්වහම චූටි දල සටහනක් ඇඳලා අවශ්‍ය දේවල් ටික ඒකේ දාන එක. නැත්තම් වරදින්න ඉඩකඩ තියෙනවා සමහර අවස්ථාවල.
B කෝණයේ අංශක 60යි. AB 6යි BC 5යි. මම මේ BC දාන්නම්. AB 6යි BC 5යි. දැන් ওই විදිහට ඇඳලා හරි. දැන් ඉතින් ආයි ගාන කියවන්න ඕනේ නැද්ද? මේ සටහන දිහා බලන්න හිතගෙන යන්න. මම ඔන්න හරියටම සෙන්ටිමීටර් 6ක් දිග රේඛාවම ඇඳලා. නැත්නම් ඉතින් දිග රේඛාවක් ඇඳලා රේඛා ඛණ්ඩයක් අඳිනවා 6 වෙන්න. හරි. ඊළඟට B වලින් 60 අඳිනවා. 60 අඳින්න මතක ඇතිනේ. මේ චාපයක් ඇඳලා ඒ දුරම අරගෙන මෙතනින් තියලා තව එකක් එන්න. මේ රේඛාවන් පහක් ලකුණු කරගන්න පුළුවන් වෙනවා කියලා. රේඛාව දිගට තිබ්බට කමක් නැහැ ඉතින්. ඊළඟට අපිට කියනවා AB වල ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න. මම ලම්බ සමච්ඡේදක අනිනවා. ඉතින් උඩිනුයි යටිනුයි ඡාප ඕනේ. ලම්බ සමච්ඡේදකේ කිව්වා දෙපැත්තෙම ඡාප තියෙන්න ඕනේ අපිට. හැම වෙලේම මතක තියාගන්න රේඛාවකට ලක්ෂ 2ක් කෝණේ අදින්න. නැත්නම් අදින්න බැහැනේ. ඒකේ එච්චරයි කියන්නේ. මොකක් කියන්නේ නැහැ. ඊළඟට පස්වෙනි ගාන. පස්වෙනි ගානේ අපිට කියනවා xy සමානයි 5.5ක් වන රේඛා ඛණ්ඩයක් අඳින්න. අන්න රේඛා ඛණ්ඩයක් අඳින්න. පැහැදිලිවම කියනවා රේඛා ඛණ්ඩයක් කියලා. ඒකට අපි කරන්න ඕනේ දිග රේඛාවක් ඇඳලා ඒකේ වොම 5.5 ලකුණු කරගන්න. xy හරි. ඊළඟට අපිට කියනවා x දී xy ට ලම්බයක් නිර්මාණය කරන්න. මෙතනින් ලම්බයක් උදේ මේ දිග 5.5 තියෙන්න ඕනේ. මෙතනින් දෙපැත්තෙන් ඡාප දෙකක් කපලා අඳින්න ලම්බයක්. මෙහෙම එකක් ගත්තා. මේ පැත්තෙනුත් එකක් ගත්තා. දුර වැඩි කරා උදේ. කොහොමද? ඊට පස්සේ කියනවා එම ලම්බයේ ඔස්සේ x සිට සෙන්ටිමීටර 4ක් දුරින් ලක්ෂයක් ලකුණු කරන්න. 4ක් දුරින් ලක්ෂයක් ලකුණු කරන්නලු z කිය. ලකුණු කරන්න. ඊට පස්සේ කියනවා YZ යාකර යාකරමු ඉස්සර
y set යා කර x සිට y set ලම්බයක් අඳින්න. මෙතන ඉඳලා මෙයාට ලම්බයක් අඳින්න. මූලික දේවල් ටික පුළුවන් ද කියලා බලන්න කියන්නේ. x වලින් කව කටුවේ තුල තියලා මෙහෙම n දෙකකින් කැපෙන්න දුර හදලා කොහොම රේඛාවක් මේ ඡාපයක් අඳිනවා. බාහිර ලක්ෂයක සිට ලම්බයක් නේ. ඊට පස්සේ එහෙම ඡාපයයි මේ පැත්තේ ඡාපයයි ඇඳලා දානවා. ඇඳලා දාලා අපිට පුළුවන් මේක යාකරන්න. ඒක යාකරන්න. අනිත් බලන්න තව එකයි නිපුතේ තියෙන්නේ අහින්ද ඒකත් ඇඳලා දාමු විනාඩි 2-3ක් යයි ඕන නම් වැඩිපුර විනාඩියක් යයි. හරි. ඔයාලා ඇඳලා ඉවර නම් ගැටලුවක් නැහැ. පාදයක දිග සෙන්ටිමීටර් 6ක් වූ සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. සෙන්ටිමීටර් 6ක් වන සමපාද ත්‍රිකෝණයක් අඳින්න. එන්න කවකටු වල සෙන්ටිමීටර් 6ක් ගත්තා නම් අපිට පුළුවන් ලේසියෙන්ම අඳින්න සෙන්ටිමීටර් 6ක් වන ත්‍රිකෝණය. මේකත් එක්කම ලකුණු ගන්න අපිට. ඊළඟට ඒකේ ආසන්න පස්සේ හරි. ඊට පස්සේ ABC ඊට පස්සේ කියන අපිට එක් ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට ලම්බයක් අඳින්න. මේ ඇඳගෙන යන්න තියෙනවා. මේ ශීර්ෂය නම් අරයට අඳිනවා. එතකොට අපි කරන්නේ මෙතන ශීර්ෂයෙන් තියලා මේක තැන් දෙකකින් කැපෙන්න ඔහොම ඡාපයක් අඳිනවා. ඇඳලා මේ කැපෙන තැන් දෙකෙන් ඔහොම ඡාපන. එතන මේක යා කරනවා. ඒ විදිහටම අනිත් එකටත් අඳින්න. ඔය පියවරම අනුගමනය කරගන්න අනිත් එකට. හරියට ඇන්දොත් ඔය ටික ඔක්කොම එක ලක්ෂයකදී හමු වෙන්නේ නේද? සමපාදයි. අනිත් දෙකටත් ඇඳලා බලන්නකො එහෙම වෙනවද කියලා. ඔයාලා හරියට ඇඳනම් ඔය ටික
එකම ශීර්ෂය මේ තැනකදී එකම ලක්ෂයකදී පුතේ හමු වෙන්න ඕන. හරි. එතකොට පුතේ මම අදට උතනින් අවසන් කරනවා. ඊළඟට අලුත් කොටසක් තියෙන ඊළඟ දවසේ පුතේ නිර්මාණවල අලුත් කොටසක් එන්නේ ත්‍රිකෝණාශ්‍රිත වෘත්ත නිර්මාණ. ඊට පස්සේ ස්පර්ශක නිර්මාණ. ඒවා අපි ඊළඟ දවසේ කතා කරමු. එහෙමනම් අදට මෙතනින් අවසන් කරමු.